ආයිබෝවන් අද මම බලාපොරොත්තු වෙන්නේ දරුවනේ සැකිල්ලක් ලබා දුන්නට පස්සේ කොහොමද අපි පිළිගත හැකි වඩාත්ම නිවැරදි ලොවිස් වීම අඳින්නේ කියලා. ඒ සඳහා දරුවනේ ඉතා සරලව කෙටියෙන් මම මේ කියන කාරණා ටික ඔබ හොඳට මතක තියාගන්න ඕන. ඉස්සෙල්ලම මෙන්න මේ කාරණා ටික මතක තියාගන්න ඕන. පළවෙනි කාරණාව තමයි නයිට්‍රජන් වගේ මූලද්‍රව්‍යයක් ඉන්නකොට එයාට සාමාන්‍යයෙන් බන්ධන හදන්න පුළුවන් 3යි. 3ක් හැදුවම එයා යාගේ අවසාන කවචය සම්පූර්ණ කරගන්නවනේ. ඒ නිසා මතක තියාගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි නයිට්‍රජන් වගේ කෙනෙක් ඉන්නකොට එයාට බන්ධන හදන්න පුළුවන් 3යි. හදිසියක් අර සැකිල්ලට අනුකූලව අපි ව්‍යුවේ අඳින අවස්ථාවේදී නයිට්‍රජන් ගාව බන්ධන දෙකක් සඳහන් වෙලා තිබුණොත් ඒ කියන්නේ තියෙන්න ඕන ගානට වඩා අඩුවෙන් තිබුණොත් අපි දාන්නේ දරුවනේ ඍණ ආරෝපණය. ඒ අඩු නිසා තියෙන්න ඕන ගානට වඩා වැඩියෙන් බන්ධන තිබුණොත් අපි දාන්න ඕන ධන ආරෝපණ. මොකද එයා වැඩියෙන් බන්ධන හදලා නිසා. ඒ ඉතින් කෙටියෙන් හදන ක්‍රමයක්. ආයෙනම් බලමු. නයිට්‍රජන්ට සාමාන්‍යයෙන් හදන්න පුළුවන් බන්ධන 3යි. හදිසියවක්වත් එයා සැකිල්ලට අනුකූලව හදනකොට බන්ධන 4ක් එයා වටා තිබුණොත් එතකොට එකක් වැඩියෙන් තියෙනවනේ. ඒ නිසා ඊටන්ට ධන ආරෝපණයක් දාන්න වෙනවා. යම් හේකින් නයිට්‍රජන් වටා බන්ධන දෙකක් හදලා තියෙන අවස්ථාවක් තිබුණොත් ඒ කියන්නේ එයාට තව එකක් හදන්න පුළුවන් නේ. එකක් අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා ඍණ එක තියෙන ආරෝපණය දාන්න. ඔන්න ඔය විදිහට ඔක්සිජන් වගේ කෙනෙක් ඉන්නකොට එයාට ස්ථායි වෙන්න බන්ධන දෙකයි හදන්න පුළුවන්. හදිසියවක්වත් අර සැකිල්ලට අනුකූලව ඔක්සිජන් වටා බන්ධන 3ක් තිබුණොත් පැහැදිලි එකක් වැඩියෙන් තියෙනවා. එහෙනම් දාන කියලා දාන්න ඕන. හදිසියවක්වත් ඔක්සිජන් වටා බන්ධන එකක් තිබුණොත් එකක් අඩුවෙන් තියෙන්නේ ඍණයි කියලා දාන්න ඕන. මෙලෙස අදාළ ප්‍රභේදවල ව්‍යුහයන් දාන්න ඕන. අපි තව සරල උදාහරණ කාබන් වගේ කෙනෙක් එයාට බන්ධන හදන්න පුළුවන් 4යි. හදිසියවක්වත් එයාට බන්ධන 3ක් තිබුණොත් එයා වටා බන්ධන 3ක් තිබුණොත් එimhe ඒ කියන්නේ එකක් අඩු වෙන්නේ තියෙන්නේ. ඒතර ආරෝපණය ඍණයි. හදිසිය වටා කාබන් වටා බන්ධන 5ක් ආවොත් එහෙනම් අපි ඉගෙන ගන්න ක්‍රමයට අනුව එකක් වැඩි එහෙනම් ධන ආරෝපණයක් එනවා. හැබැයි පුතාලා දන්නවා කාබන් වටා බන්ධන 5ක් හදන්න බෑ කියලා. ඒකට හේතුව කාබන් වටා බන්ධන 5ක් ආවොත් එයාගේ අෂ්ටකය ඉක්මවා යනවා. ඒතකොට ඒ වගේ ව්‍යුහයක් පුතේ පවතින විදියක් නැහැ. ඔන්න ඔය පළවෙනි කාරණාව ඉස්සෙල්ලා ඔළුවට ගන්න ඕන. දෙවෙනි කාරණාව සැකිල්ලකට අනුකූලව ලොවිස් වීම අඳිනකොට මේක හොඳට ඔළුවේ තියාගන්න. දෙවෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් නයිට්‍රජන්ලා සාමාන්‍යයෙන් කැමති නයිට්‍රජන්ලා ඔක්සිජන්ලා සාමාන්‍යයෙන් ආසයි ඩබල් බොන්ඩ් හදන්න. නයිට්‍රජන්ලා වගේ කට්ටිය සාමාන්‍යයෙන් ආසයි ට්‍රිපල් බොන්ඩ් හදන්න. ඔන්න ඔය කාරණා දෙකක් සාමාන්‍යයෙන් ඔළුවේ තියාගන්න ඕන. නයිට්‍රජන් සාමාන්‍ය ට්‍රිපල් බොන්ඩ් හදන්න කැමති. නයිට්‍රජන් ඔක්සිජන් සාමාන්‍ය ඩබල් බොන්ඩ් හදන්න කැමති. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව විදිහට මම ගන්නවා මේ අවස්ථාවේදී මධ්‍ය පරමාණුවක සැකිල්ලේ සල්ෆර්, ෆොස්ෆරස් වගේ තුන්වෙනි ආවර්ත කට්ටිය ඉන්නකොට අපිට මේ විදිහට චෙක් කරන්න අමාරුයි. ඒ නිසා අපි මේ වගේ කට්ටියව අවසානයේදී තමයි නිගමනයකට එන්නේ එයා හදලා තියෙන බන්ධන ගාන කීයද කියලා. මොකද ඒකට හේතුව මේගොල්ලෝගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 18ක් තියාගන්න පුළුවන් නේ. ඒ නිසා මේගොල්ලෝ ගැන අවසානයේ තමයි තීරණ ගන්න. පැහැදිලිද මම කියපු කාරණා තුන දරුවෝ? එහෙනම් සැකිල්ලක් දුන්නොත් මම මේ කියපු කාරණා තුන අනුගමනය කරලා ඉතා සරලව කෙටියෙන් ලොවිස් ව්‍යුහයක් අඳින්න පුළුවන්. දැන් මම මේ සඳහා පුතාලට ගන්නවා උදාහරණ කිහිපයක්. මේ උදාහරණ කිහිපේ බලපු ගමන් ඔයාලට ඉතා සරලව පුතේ මේවා අඳින්න පුළුවන් කෙටි ක්‍රමයකට. උදාහරණ ගන්න මේවට වෙන ක්‍රම තියෙනවා. VSC PRT ඔයගොල්ලෝ දන්නා වෙස්පර්ඩ්. ඕකට අනුකූල වෙන ක්‍රමයක් තියෙනවා අඳින්න.
උදේ ඒ ක්‍රමෙ දිගයි. ඒ ක්‍රමයට අපිට පුළුවන් ඉතාම සරලව ගන්න. නමුත් මේක පහසුවෙන් උත්තර ගන්න පුළුවන් ක්‍රමයක්. සමම් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මේ ගැන කතා කරන්න විතරයි. අර ක්‍රම හැමෝම දන්නවත් එක්ක පන්තිත් අපි ඉගෙන ගන්න කාරණා. මම මේ ක්‍රම ගොඩක් අය දන්නේ නැහැ. සරලව කොහොමද අඳින්නේ කියලා. right. මම ගන්න උදාහරණයක් මේ සඳහා. පළමු උදාහරණය විදිහට ගන්නවා 2013 A-level paper එකේ ආපු සැකිලි ව්‍යුහය අරගෙන මම මේ සඳහා ඔබට පැහැදිලි කිරීමක් කරන්න. 2013 A-level අපි කීපයක් කතා කරමු. දැන් කියන මේගොල්ලෝ මේක දුබල ආම්ලයක් භස්මයක් හමුවේදී එය N2O සහ ජලය බවට වියෝජනය වේ. මෙම දීලා තියෙන අණුව සැකිල්ල පදනම් කරගෙන පළවෙනි ප්‍රශ්නය අහනවා වඩා පිළිගත හැකි ලොරිස් ව්‍යුහය අඳින්න කියලා. එහෙනම් දැන් මෙන්න මේක තමයි දරුවනේ සැකිල්ල ආරෝපණයක් නුකුත් නැහැ. මේකට අනුකූලව ලොරිස් ව්‍යුහය අඳින්න කිව්වා. දැන් මොකද්ද මුලින්ම කරන්නේ මම මුලින්ම කරන්නේ මේ සමස්ත අණුවට ආරෝපණයක් තියෙන්න බෑ. දැන් ටක් ගාලා අපි ආරෝපණ චෙක් කරමු. හයිඩ්‍රජන් කොහොමද බන්ධන එකයි හදන්න පුළුවන්. ඒතර මෙතන ආරෝපණය නැහැ. මෙතන ආරෝපණයක් නැහැ. නයිට්‍රජන්ද මම දැන් ඉස්සෙල්ලා කිව්වනේ. නයිට්‍රජන් බන්ධන තුනයි හදන්න පුළුවන්. දැන් සැකිල්ල දැන්ටමත් තුනක් තියෙනවා. එහෙනම් එතන ආරෝපණයක් නැහැ. නයිට්‍රජන් බන්ධන තුනයි හදන්න පුළුවන්. මෙතන තුනම හදලා. එතන ආරෝපණයක් නැහැ. ඔක්සිජන්ට බන්ධන දෙකයි හදන්න පුළුවන්. නමුත් දැන් මෙතන තියෙන්නේ සැකිල්ල එකයි. කියන්නේ එක අඩුයි. එහෙනම් ඍණ ආරෝපණයක් එතන එනවා. මෙතන එකක් අඩුවෙන් තියෙන ඍණ ආරෝපණයක් එනවා. ඔන්න ඔය විදිහට පුතේ ඉස්සෙල්ලාම ආරෝපණ දාගන්න. දැම්මට පස්සේ පුතාලට පේනවා සමස්ත ආරෝපණ ඍණ දෙකයි. ඍණ දෙකක් පවතින්න බෑ. ඇයි මුළු ආරෝපණي බිඳුවයි කියලා දැන් දන්නවනේ. එහෙනම් ඔයාලට තේරෙනවා පුතේ සමස්ත ආරෝපණේ ඍණ දෙකයි කියන්නේ බන්ධන අඩුවෙන් තියෙන්නේ. අන්න ඒ නිසා අපි තීරණය කරනවා මේ ආරෝපණය නැති කරගන්න ඕන මේ ආරෝපණය නැති කරගන්න වෙනවා. ඒ නිසා මම එක ඩබල් බොන්ඩ් එකක් මුලින්ම දාගන්නවා. එක ඩබල් බොන්ඩ් එකක් දාගෙන දැන් බලනවා ආරෝපණය හරිද කියලා. ඇයි බන්ධන අඩු නිසා තව ඩබල් බොන්ඩ් එකක් දාගත්තා. දැන් අපි ආයෙ චෙක් කරලා බලමු. මේ ටික හරි. මෙතන නයිට්‍රජන් බන්ධන දැන් 1 2 3 4ක් වුණා. තියෙන්න ඕන ගානට වඩා එකක් වැඩි. තියෙන්න ඕන ගානට වඩා එකක් වැඩි කියන්නේ පුතේ ධන ආරෝපණයක්. එතකොට මෙතන මොකද වෙන්නේ? බන්ධන දෙකම ඔක්සිජන් ගිය හරි එහෙනම් එතන ආරෝපණයක් එන්නේ නැහැ. මෙතන එකක් අඩුයි ඍණ ආරෝපණයක් එනවා. දැන් සමස්ත ආරෝපණය බලන්න. ධන එකයි ඍණ එකයි කැපිලා ගියාම බිඳුව. එහෙනම් ඔයාලට හොඳටම පැහැදිලි දරුවනේ මෙන්න පවතින පුළුවන් ව්‍යුහය. දැන් ලොවිස් ව්‍යුහය අහින්ද අවසාන කවච ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කරනවා. එක හරි මෙයාගේ පහක් තියෙන්න ඕන. 1 2 3යි ඉතුරු දෙකයි. ඔක්සිජන්ගේ 6ක් තියෙන්න ඕන. දෙකක් ගියා. ඔන්න ඉතුරු 4. මේ නයිට්‍රජන්ගේ 5ක් තියෙන්න ඕන. 1 2 3යි 4යි ප්ලස් කියන්නේ තව එකක් පිට වෙලා තියෙන. ඒ කියන්නේ 5ම ඉවරයි. ඔක්සිජන්ගේ 6ක් තියෙන්න ඕන. ඒතර මයිනස් කියන්නේ එකක් ඇවිල්ලා එතකොට 7යි. එතකොට මෙතන බන්ධනේ දෙකක් ගියා. තව 6ක් තියෙනවා. ඔන්න එනම් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ලොයිස් ව්‍යුහය. දෙවෙනි උදාහරණය මම ගන්නවා 2014 විභාගයට ඇවිල්ලා තියෙන ගාන. මේ සමස්ත අණුවට ඒගොල්ලෝ කියනව ගානේ අපිට දැන් ගාන බලා ගන්න පුළුවන්. මේ ගානේ ඒගොල්ලෝ කියනවා මේකට ආරෝපණයක් නැහැ. වඩාත්ම පිළිගත හැකි ලොයිස් ව්‍යුහය අඳින්න කියලා. දැන් කොහොමද වඩාත්ම පිළිගත හැකි ලොයිස් ව්‍යුහය අඳින්නේ? පුතේ මම කියලා දුන්න කාරණා ටික ඔබට මතකයිනේ. right. එන ටක් ගාලා අපි ආරෝපණ චෙක් කරමු. මේ නයිට්‍රජන් 3යි හදන්න පුළුවන් තියෙන එකයි. ඒතර දෙකක් අඩුයි. එතන ඍණ දෙකක් තියෙනවා මුලින්ම දාගමු. කාබන්ට 4ක් පුළුවන්. 2යි හදලා තියෙන්නේ. කියන්නේ දෙකක් අඩුයි ඍණ 2යි. නයිට්‍රජන්ට 3ක් හදන්න පුළුවන්. තියෙන්නේ 2යි. එකක් අඩුවෙන් තියෙන්නේ ඍණ 1යි. කාබන්ට 4ක් හදන්න පුළුවන්. තියෙන්නේ 3යි. එකක් අඩුයි ඍණ 1යි. මේ නයිට්‍රජන්ගේ 3ම හදලා මේගොල්ලෝ හරි. නයිට්‍රජන් 3ම හදලා කියන ආරෝපණයක් නේ. දැන් මේක දිහා බැලුවම හැමෝටම පේන ලොකු ආරෝපණ ප්‍රමාණයක් තියෙනවා. ඒ ආරෝපණ සියල්ලම දැන් උදාසීන වෙන්න ඕන. එහෙනම් දැන් අපිට තියෙන අලුතෙන් බන්ධන තව හදන්න. ඉතා සරලයි. මේ ආරෝපණ දාගත්ත ගමන් පුතාලට පේනව නේද? සාමාන්‍යයෙන් මෙතන පුතාලට පේන තව බන්ධන අඩුයි. මෙතනත් තව බන්ධන අඩුයි. මෙතනත් තව බන්ධන අඩුයි. ඒ ටික ඔයගොල්ලෝ පැහැදිලිව තේරෙනවා. දැන් මේගොල්ලෝ අලුතෙන් බන්ධන දාන්න ඕන. අලුතෙන් බන්ධන දානකොට දාන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. මේක හොඳ ගානක්. බලන්න මෙතන අපි දාගමු බලන්න මෙහෙම.
දෙකක් තියෙන නිසා දෙකම නැති වෙන මම ඩබල් බොන්ඩ් දෙකක් හදාගත්තා කියලා හිතනවා. ඒ කියන්නේ එක ට්‍රිපල් බොන්ඩ් එකක් දැම්මා. දැන් දාලා දැන් අපි බලමු නැවත ආරෝපණයක් දාලා. තුනම ඉවරයි. තුනයි හදන්න පුළුවන් තුනම ඉවරයි. කාබන්ට හතරක් හදන්න පුළුවන් හතරම ඉවරයි. ඒතර ආරෝපණයක් නැහැ. මෙතන ආයේ පේනවා ඍණ දෙකක් තියෙනවා. ඒතර අපිට පුළුවන් ආයේ මේ ඍණ දෙක නැති කරන්න මෙතනට ආයේ ඩබල් බොන්ඩ් එකක් දාලා. දැන් ආයේ බලමු සමස්ත ආරෝපණය දැන් ආයේ චෙක් කරලා. තුනම හදලා. ආරෝපණයක් නැහැ. කාබන්ට හතරේ හදන්න පුළුවන් හතරම හදලා. ආරෝපණයක් නැහැ. නයිට්‍රජන් තුනේ හදන්න පුළුවන් තුනම හදලා ආරෝපණයක් නැහැ. කාබන්ට හතරේ හදන්න පුළුවන් හතරම හදලා ආරෝපණයක් නැහැ. ඉතා පැහැදිලි. එහෙනම් සමස්ත ආරෝපණයක් බිඳුවයි. එහෙනම් පවතින්න පුළුවන් හොඳම බිඳුවේ මේක. පැහැදිලි නේද? වෙන ක්‍රමයකට හදන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඉතා සරල ක්‍රමයක් මේ තියෙන්නේ. දැන් ලුයිස් විව්වේ ගන්නකොට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන සියල්ලම නිරූපණය කරන්න ඕන. තව දෙකක් ඉතුරුයි. මෙයාගේ හතරම ඉවරයි. පහක් තියෙන්න ඕන. 1 2 3යි තව දෙකක් ඉතුරුයි. කාබන්ගේ හතර ඉවරයි. නයිට්‍රජන්ගේ පහක් තියෙනවා. 3ක් ගියාම තව දෙකක් ඉතුරුයි. පහක් තියෙනවා. 3ක් ගියාම තව දෙකක් ඉතුරුයි. ඉතා සරලයි. මෙලෙස පුතේ අපිට ලුයිස් විව්ව සියල්ලම කෙටියෙන් තම සරලව අඳින්න පුළුවන්. මම හිතන්නේ ඔබට ගොඩාක් පැහැදිලි මේ කියපු කාරණාව. එහෙනම් මෙලෙස අපිට ගොඩක් වෙලා අරගෙන හොඳ පුහුණු වෙලා හොඳට කාර්ය ගත කරගෙන හොඳ විව්ව ප්‍රමාණයක් ඇඳනම් ඉතා සරලව අපිට මේව දැනගන්න පුළුවන්. වැදගත්ම කාරණා තුනක් ඔබට කියලා දෙනවා. ඔබ ඇඳ ලුයිස් විව්වය හරියටම ස්ථායීව ලුයිස් විව්වයක්ද කියලා බලා ගන්න අපි ළඟ තියෙන ප්‍රධාන කාරණා කීපයක්. මෙන්න මේ කාරණාවලට අනුකූල නම් ඒක ඉතාම ස්ථායි ලුයිස් විව්වයක් වෙනවා. පළවෙනි කාරණාව. අපි හිතමු සැකිල්ලක මෙහෙම තියෙනවා කියලා. හොඳට මතක තියාගන්න සැකිල්ලක තියෙන යාබද පරමාණු අතර ආරෝපණ ආවොතින් ඒව අනිවාර්යයෙන්ම පවතින ප්‍රතිවිරුද්ධ ආරෝපණ ලෙස. ඒ කියන්නේ මෙතන ධන ආරෝපණයක් පවතිනවා නම් අනිවාර්යෙන් මෙතන ඍණ ආරෝපණයක් පවතින්න ඕන. මෙතන ධන පවතිනවා නම් අනිවාර්යෙන් ඊළඟ පරමාණු ඍණ ආරෝපණයක් තියෙන්න ඕන. මෙතන ධන වෙන්න බෑ. සජාති ආරෝපණ එක ළඟ තියෙන්න බෑ. තිබුණොත් අස්ථායි. මෙලෙස විජාති ආරෝපණ තියෙනවා නම් ඒක හොඳ ස්ථායි ලුයිස් විව්වයක් වෙනවා. දෙවෙනි කාරණාව. සැකිල්ල අපි ඔහොම හිතමු. ඔය සැකිල්ලේ ආරෝපණ එනකොට මෙහෙම වෙන්නත් පුළුවන් නේ. ඔය සැකිල්ලේ ආරෝපණය මෙහෙම ලැබෙන්නත් පුළුවන්. ඒක ළමයි කියයි. ඒක මේක ස්ථායි විව්වයක් නේද? ඒ ප්‍රතිවිරුද්ධ ආරෝපණ නිසා නෑ. ඒක අවශ්‍යතාවයක් තමයි. ඊළඟ අවශ්‍යතාවය තමයි යාපද පරමාණු දෙකේ සත්‍ය වශයෙන්ම විදුලි ඍණතාවය වැඩි එක්කෙනාට එනවනම් එන්න ඕනේ ඍණ ආරෝපණය. අනිත් එක්කෙනාට ධන ආරෝපණය. දැන් මේක ගත්තොත් පැහැදිලි සත්‍ය වශයෙන් විදුලි ඍණතාවය වැඩි එක්කෙනා ඔක්සිජන් එන යාට දාලා ඉන්න විදිහක් නැහැ. ඒතකොට මේක ළමයිට පළවෙනි ලක්ෂණය අනුව හිතනවා හරි කියලා. නමුත් මේක වැරදි. එහෙනම් මේක ස්ථායි ලුයිස් විව්වයක් වෙන්නේ නැහැ. එහෙනම් මේක ස්ථායි තත්ත්වයේ පවතිනවා. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි සැකිල්ලේ ආරෝපණ ව්‍යාප්තිය හැකිතාක් අවම වෙලා තියෙනවා. ආරෝපණ ව්‍යාප්තිය අඩු වන තරමට ගොඩක් ස්ථාන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ වගේ සැකිල්ල නිකන් මම මේ දලසටහනක් අඳින්නේ. මේ වගේ සැකිල්ලක සමස්ත ආරෝපණය අපි හිතමු බිඳුවයි කියලා. ඒතර සමස්ත ආරෝපණේ බිඳුව ලැබෙන්න පුළුවන් මෙහෙම. මේක ධන වෙලා. මේක ඍණ වෙලා. මේක ධන වෙලා. මේක ඍණ වෙලා. ඔය විදිහට සමස්ත ආරෝපණයක් බැලුවොත් දෙන්නේ ඒ බිඳුවයි. එහෙම නැත්නම් මෙහෙම වෙන්නත් පුළුවන්. ඔය විදිහට තිබුණොත් මේ දල සටහනක් පමණයි මේ ආරෝපණ ගැන විතරක් ඔබ හිතන්න. එතකොට මෙහෙමත් බිඳුව වෙන්න පුළුවන්, මෙහෙමත් බිඳුව වෙන්න පුළුවන් අනිත් ඒවා තියලා. එතකොට මේකට වඩා මේක ස්ථානයි. ඒ ආරෝපණ ව්‍යාප්තිය අඩු. එහෙමත් නැත්නම් හරියටම මේ බන්ධන සියල්ලම හදමින් කිසිම ආරෝපණයක් නැතුව මෙහෙම තියෙන්නත් පුළුවන්. එතකොට මේකත් බිඳුවයි. එතකොට මේකට තමයි මේක ස්ථායි. හොඳටම ස්ථායි. ආරෝපණ ව්‍යාප්තිය අඩු වන තරමට ස්ථායීතාවයේ ඉහළයි කියලා ඔබ තේරුම් ගන්න ඕන. අවසාන ලක්ෂණය. මම දැන් ලක්ෂණම කතා කරලා තුනක්. අවසාන ලක්ෂණ යටතේදී මම කතා කරන්න කැමති
සාමාන්‍යයෙන් සැකිල්ලක මේ දල සටහනක් මම අඳින්නේ සැකිල්ලේ පරමාණු මම මේ නිරූපණය කරන්නේ මොන හරි පරමාණු ටිකක් සැකිල්ලේ තියෙනවා. ඔය සැකිල්ලේ හදිස්සියක්වත් ඍණ දෙක ධන දෙක වගේ ඉහළ ආරෝපණ පවතිනවා නම් ඍණ දෙක ධන දෙක වගේ ඉහළ ආරෝපණ පවතිනවා නම් ඒවත් අස්ථායි විදුව. ඒතර ඒවත් අපි සලකන්නේ අස්ථායි විදුව. එහෙනම් පවතින්න පුළුවන් ඍණ එක ධන එක වගේ අයන පමණයි ස්ථායි ලොයිස් විදුව එක. මේ කාරණා හතරක් ඔළුවේ තියා ගන්න ඕන. එහෙනම් ඔබට ඉතාම පැහැදිලි කොහොමද සැකිල්ලක් දීලා ලොයිස් විදුව යන්නේ. කෙටි මතක් කරොත් අර ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්ත කාරණා ටිකයි මේ ලක්ෂණ ටිකයි භාවිතා කරලා ඔබට පුළුවන් ඔබ ඊට ගණන් කීපයක් කතා කරලා ඔබේ ප්‍රායෝගික දැනුම ඔබේ වැඩ ටික හොඳට කරගෙන යන්න. හොඳයි අපි එහෙනම් බලමු සංප්‍රයුක්ත ව්‍යුහ කොහොමද අඳින්නේ කියලා. සංප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට ඉස්සෙල්ලම අපිට පිළිගත් ලොරිස් ව්‍යුහේ අඳින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. සංප්‍රයුක්ත ව්‍යුහ ඇදීමේදී අපි දැනගන්න ඕන කාරණාව තමයි ට්‍රිපල් බොන්ඩ් එකක් කියන්නේ ඩබල් බොන්ඩ් දෙකක් කියලා මතක තියාගන්න. එක ට්‍රිපල් බොන්ඩ් එකක් හැදෙන්නේ ඩබල් බොන්ඩ් දෙකක එකතු වෙන කියලා ඔබේ තියෙනවා. එක ට්‍රිපල් බොන්ඩ් එකක් ඩබල් බොන්ඩ් දෙකක් වෙනකොට කඩලා දාන්න පුළුවන් කියලා මතක තියාගන්න තියෙනවා. right. එහෙනම් අපි ඉස්සෙල්ලා උදාහරණයකින් පැහැදිලි කරමු. ඒ සඳහා ගන්නවා උදාහරණයක් විදියට ජනප්‍රිය ව්‍යුහය N3-. ඒකට අපි කියන A site අයන. A site අයන ඉතා ජනප්‍රියයි. බහුවිධ විභාග ප්‍රශ්න පත්‍රවල තියෙනවා. කොහොමද මේකේ ලොරිස් ව්‍යුහය අඳින්නේ? මෙන්න සැකිලි. මොකද මේක අපි ඉගෙනගත්ත ආකාර තුන යටතේ එකක් නෙමෙයි. නිසා සැකිල්ල ඇදලා අපිට ටක් ගාලා ලොරිස් ව්‍යුහය ගන්න පුළුවන්. ඒක කෙනෙකුට මතකද? මේ සඳහා ඉක්මනට ඕන පුතේ ටක් ගාලා ප්‍රැක්ටිස් එකෙන් එන්න ඕන ටක් ගාලා මෙතන ආරෝපණය. මගේ ක්‍රමයට අනුව එකක් අඩුයි එන ඍණ දෙකයි නයිට්‍රජන් නිසා දෙකක් හදලා තියෙනවා. ඒ කියන්නේ එකක් තව අඩුයි ඍණ එකයි තුනක් හදන්න පුළුවන්. එකක් අඩුයි එකයි හදලා තියෙන්නේ තව දෙකක් අඩුයි ඍණ දෙකයි. සමස්ත ආරෝපණ ඍණ එකයි තියෙන්න පුළුවන්. ඒතර මෙතන ඍණ පහක්ම තියෙන නිසා පැහැදිලි තව බන්ධන හදන්න සිද්ධ වෙනවා. එතකොට අපිට මේ බන්ධන හදන්න නම් මේ දෙන්න අතර බන්ධන හදන්න වෙනවා මේ දෙන්න අතර බන්ධන හදන්න වෙනවා. ඒතර මම දුන්න තව කාරණාවක් තමයි නයිට්‍රජන් කැමති ට්‍රිපල් බොන්ඩ් හදන්න. ඒ වගේම ඩබල් බොන්ඩ් හදන්න. අපි මෙතන ට්‍රිපල් බොන්ඩ් එක දාලා බලමු. ටක් දාලා බලන්න. දාලා දැන් ආයේ සමස්ත ආරෝපණය බලන්න. මේ දෙන්න අතර ආරෝපණ වෙනස් වෙනවනේ. ආය ආරෝපණ චෙක් කරන්න. මෙතන ආරෝපණයක් නැහැ. තුනම හදලා බිඳුවයි. මෙතන ආරෝපණයක් එනවා 1 2 3 4ක් තියෙනවනේ. මම ඊට කලින් එහෙම කියලා දුන්නා. එකක් වැඩි එන ධන එකයි. දැන් මේ දෙක සුළු කරවම ඍණ එක එනවා. හැබැයි මේක අපිට ව්‍යුහයක් විදිහට සලකන්න ලොවිස් ස්ථායි ව්‍යුහයක් විදිහට සලකන්න බෑ. ඇයි ඒකට හේතුව ඍණ දෙක ධන දෙක වගේම අස්ථායි කියලා මම ඔබට කියලා දුන්නා. එහෙනම් මේක හරියන්නේ නැහැ. එහෙනම් ඒකෙන් පැහැදිලි ට්‍රිපල් බොන්ඩ් එක දැම්මොත් වැඩි අවුල් වෙනවා. එහෙනම් අපි ඩබල් බොන්ඩ් දාමු. මෙහිදී අපි ඕනේ ක්ෂණිකව ප්‍රැක්ටිස් එක පමණයි. එහෙනම් මේ තියෙන්නේ කලින් තිබ්බ විදිය නැවත මම ඔබට පෙන්නනවා. ඔය කලින් තිබ්බ විදිය. දැන් මේ ට්‍රිපල් බොන්ඩ් එකකට මම ඩබල් බොන්ඩ් එකක් කොහොමද දාන්නේ? එතකොට දැන් මේ හැමෝගෙම ආරෝපණ වෙනස් වෙනවා. දැන් අපි නැවත ආරෝපණ චෙක් කරමු. ප්‍රැක්ටිස් එක පමණයි කියලා ඔබට පැහැදිලි. ටක් ගාලා කරන ළමයින්ට ඉතාල ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. 3යි මෙතන තියෙන 2යි. ඒතර එකක් අඩුයි ඍණයි. 4ක් තියෙනවනේ 3ට වඩා එකක් වැඩි ධනයි. 3ට වඩා එකක් අඩුයි ඍණයි. එහෙනම් ඉතාල පැහැදිලි සමස්ත ආරෝපණ ඍණ එකයි. අනුයාතයේ අතර තියෙන ප්‍රතිවිරුද්ධ ආරෝපණ මේක ස්ථායි ලොරිස් ව්‍යුහයක් විදිහට සලකන්න නම් අවසාන අවචේ හැමෝගෙම ඉලෙක්ට්‍රෝන සංයුත ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්න ඕනේ. මෙයාගේ පහක් තියෙනවා. මෙතනට දෙකක් ගියම තුනක් ඉතුරුයි. මයිනස් කියන එක තව ඇවිල්ලා. ඒතකොට හතරක් තියෙනවා මට. මෙතන පහක් තියෙනවා. 1 2 3 4යි ප්ලස් කියන්නේ තව ඉතුරු වෙච්ච එකක් ගියා. ඒතකොට පහම ඉවරයි. පහෙන් මෙතනට දෙකක් ගියම තව තුනක් ඉතුරුයි. මයිනස් කියන්නේ තව එකක් කියන. ඒතකොට හතරක් තියෙනවා. මෙන්න දරුවනේ ස්ථායි ලොවිස් ව්‍යුහ. දැන් ඕකින්ම තමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින පටන් ගන්න. සංප්‍රයුක්ත ව්‍යුහ අඳින නම් හරිම සරලයි. කරන්න තියෙන එකම දේ මේ තලයේ දෙපැත්තට ගන්න දෙපැත්තටම යන්න පුළුවන් කියන එක පෙන්වන්න. සැකිල්ල ගහගෙන කරන්න උන එකම දේ තමයි මේ තියෙන ඩබල් බොන්ඩ් එකේ තැන වෙනස් කරන්න පුළුවන් බෑ. ඩබල් බොන්ඩ් එක තැන වෙනස් කරන්න බෑ. ඩබල් බොන්ඩ් දෙකක් නම් එක ට්‍රිපල් බොන්ඩ් එකක් දාලා ලියන්න පුළුවන්.
එහෙනම් ඩබල් බොන්ඩ් දෙකට එක ට්‍රිපල් බොන්ඩ් එකක් දාන්න. එච්චරයි. දැන් ආරෝපණ ලියන්න. 3යි පුළුවන් 3ම හදලා ආරෝපණයක් නැහැ. මෙතන එකක් වැඩි ධනයි. දෙකක් අඩුවෙන් තියෙනවා ඍණ දෙකයි. සම්ප්‍රයුක්ත view වලට ස්ථායි අස්ථායි ඕන එකක් අඳින්න පුළුවන්. දැන් අවසාන කවගේ ඉලෙක්ට්‍රෝන ෆිල් කරමු. 5න් 3ක් ගියාම දෙකක් ඉතුරුයි. 1යි 2යි 3යි 4යි ප්ලස් එකට එකක් ගියාම 5ම ඉවරයි. 5න් එකක් ගියාම තව 4ක් ඉතුරුයි. 2 මයිනස් කියන දෙකක් කියනකොට 6ක් තියෙනවා. ඔන්න එක view එක. ඒකට වෙන දැන් ට්‍රිපල් බොන්ඩ් එක දැන් මාරු කරන්න පුළුවන්. එහෙනම් මේක මෙතනද දාන්න. සැකිල්ල ගහගත්තා ට්‍රිපල් බොන්ඩ් එක මෙතනද දාන්න. අර විදිහටම ආයෙත් එක්ක කරා. මෙතන ඍණ දෙකයි දෙකක් අඩුයි. එකක් වැඩි ධන එකයි. ආරෝපණය. අර වගේම ඉලෙක්ට්‍රෝන පුරව. 5න් එකක් ගියාම 4යි. දෙකක් -2 මයිනස් කියන තව දෙකක් කියලා 6ක් තියෙන්න ඕන. මෙයාගේ 5ම ඉවරයි. 5න් 1යි 2යි 3ක් ගියාම තව දෙකක් තියෙනවා. තාම දින පුළුවන් ද බලන්න. තව ට්‍රිපල් බොන්ඩ් එක මාරු කරන්න බෑ. ට්‍රිපල් බොන්ඩ් එක ගණන් මාරු කරලා ඩබල් බොන්ඩ් එකක් දාන්න අවශ්‍යයි. එහෙනම් මේ සදා ඔක්කොම සම්ප්‍රයුක්ත වීම තියෙනවා. ලොරිස් view එක සම්ප්‍රයුක්ත view එකක් වෙන ඔක්කොම තුනක් තියෙනවා. හැබැයි මේ දෙක පුතාලට පේනවා අස්ථායි කියලා. ඒකට හේතුව ධන ඍණ මාවෙන් තිබුණාට මේක ඉහළ ආරෝපණයක්. ඍණ දෙක ධන දෙක වගේ ඉහළ ආරෝපණ අස්ථායි. ඒ නිසා මේ දෙකම අස්ථායි. මේක තමයි අපිට n3 මයිනස් වලට අඳින්න පුළුවන් හොඳම view එක. පැහැදිලිද? අපි තව එක උදාහරණයක් බලමු. ඒ සඳහා මම ගන්නවා කාබනේට් අයනයින්. ඉස්සෙල්ලා මේකේ ලොරිස් view අඳින්න ඕන සම්ප්‍රයුක්ත view අඳින්න කලින් මුලින්ම ලොරිස් view අඳ ගන්න ඕන. මේක අපි දන්නේ කරමු. දන්න ආකාරයක් නිසා අර වගේ සැකිල්ල ගගා ඉන්න අවශ්‍ය නැහැ. උදාහරණයක් මම කියලා දුන්නානේ මීට කලින් ඔක්සෝ එනයිනයක් නිසා මතක ඇති ඩබල් බොන්ඩ් එක දැම්මා. දැන් මම ටක් ගාලා දිනවා -2යි OH කාණ්ඩ දෙකක් තිබිලා තියෙනවා. ඔන්න එන්න. ඔය තියෙන කාබනේටයි. දැන් මේකේ ලොරිස් view එක ගන්න නම් අවසාන කවච ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්න ඕන. අයන් දෙකක් ගියා. තව 4ක් ඉතුරුයි. මෙතන තව වලකට පේනවා තව 6ක්ම තියෙනවා. 6න් එකක් ගියාම 5යි මයිනස් කියන තව එකක් ඇවිල්ලා 6ම තියෙනවා. කාබන්ගේ 4 එක. ඊටව පැහැදිලි. එහෙනම් අපි සම්ප්‍රයුක්ත වීම අඳින්නේ. සම්ප්‍රයුක්ත වීම අඳිනකොට මේ විදිහට මුලින්ම අපි අපේ පහසුරුවම සැකිල්ල දාගෙන ඩබල් බොන්ඩ් එකට නමාරු කරනවා. මේ තිබ්බ ඩබල් බොන්ඩ් දැන් මෙතනට දාන්න. තව එකක්. දැන් අර වගේම ආරෝපණ ගමු. එකක් අඩුයි ඍණයි එකක් අඩුයි ඔක්සිජන් දෙකයි හදන්න පුළුවන්. තියෙන එකයි එකක් අඩුයි. ඔක්සිජන් දෙකයි හදන්න පුළුවන්. තියෙන එකයි එකක් අඩුයි. හතරම හරි දෙකම හරි. sorry. ඉලෙක්ට්‍රෝන දාන්න. අයන් දෙකක් ගියාම හතරක් විතර. මේක මේ වගේම එකක් කියලා පැහැදිලි. අයම තියෙනවා. මේ වගේම එකක් වෙනක් තියෙනවා. අයම තියෙනවා. තවන් දින පුළුවන් ද බලන්න. ඩබල් බොන්ඩ් එක අතන්න දැම්ම ආයෙ මෙතනට දාන්නත් පුළුවන්. තව එකක් පුළුවන්. ඕමයි දෙකේ ඩබල් බොන්ඩ් එක මෙතනට දාන්න. ආයෙ අර වගේම ආරෝපණය. ඔක්සිජන් නිසා දෙකයි පුළුවන් හදන්න. දෙකම හදලා ආරෝපණයක් නැහැ. එකක් අඩුයි ඍණ එකයි එකක් අඩුයි ඍණ එකයි. අවසාන තව ඉලෙක්ට්‍රෝන දාන්න. 4ක් විතරුයි. මෙයා මේ වගේමයි 6ම තියෙනවා. ආයෙ කියන්නම්. අවසාන කවචේ 6ක් තියෙනවා. එකක් ගියා 5ක් විතරුයි. ඒතර මයිනස් කියන්නේ තව එකක් ඇවිල්ලා ඒතර 6 විතරුයි. පැහැදිලි තව අඳින්න බෑ. තව අඩු කරන්න විදියක් නෑ. සම්ප්‍රයුක්ත ඔක්කොම තුනක් තියෙනවා. මේ තුනම ස්ථායි කියලා පේනවා. ඍණ මෙතන මුකුත් ආරෝපණයක් නැත්නම් අපිට හිතා ගන්න පුළුවන් දාන කියලා. ඍණ දාන මුකුත් නැත්නම් ඍණ. මේ ඔක්කොම ස්ථායි කියලා පේනවා. තුනම ස්ථායි නිසා නියම ව්‍යුහය ඇහුවොත් මේ නියම ව්‍යුහය කියන්නේ ওই තුනේ සම්ප්‍රයුක්ත මුහුම. තුනේම සම්ප්‍රයුක්ත මුහුම. මේ තුනේම මුහුම. මුහුම අඳින්නේ කොහොමද? ඉස්සලම සැකිලා අඳිනවා. ඔය විදියට. දැන් අනුයාතේව චෙක් කරමු. 1යි 2යි 3යි මේ තුන වල ඩබල් බොන්ඩ් එකක්, සිංගල් එකක්, සිංගල් එකක්. ඒතොර ඩබල් බොන්ඩ්, සිංගල් බොන්ඩ් එන සාධාරණ වශයෙන් මේ දෙන්න අතර ඩබල් වෙන්නත් බෑ, සිංගල් වෙන්නත් බෑ. එහෙනම් ආංශික ද්විත්ව බන්ධනයක් එක ලියන්න මෙහෙම. මෙතනත් තමයි සිංගල් ඩබල්. ඒතර මේ දෙන්න අතර ඇත්ත එක සිංගලුත් නෙමෙයි ඩබලුත් නෙමෙයි. මේ දෙකේ අතර නැත්නම් ආංශිකයි. මේස සිංගල් ඩබල් සිංගල්. ඒ කියන්නේ මේ දෙන්න අතර සාධාරණ එක මොකක්ද? සිංගලුත් නෙමෙයි ඩබලුත් නෙමෙයි ආංශිකයි. ඊට පස්සේ ඉතින් ආරෝපණය දාන්න. මේ පරමාණු තුනට
තුනටම තියෙන ඍණ දෙකයි. එකක් සැලකුවොත් තුනටම ඍණ දෙකයි. ඒතකොට එකක් සැලකුවොත් තුනටම ඍණ දෙකයි. එකක් සැලකුවොත් ඍණ තුනෙන් දෙකයි. එතන තුන් දෙනාටම ඍණ දෙකයි. එතන එකක් සැලකුවොත් ඍණ තුනෙන් දෙකයි. තුන් දෙනාටම ඍණ දෙකයි. එකක් සැලකුවොත් ඍණ තුනෙන් දෙකයි. ඔය විදිහට අපිට සංප්‍රයුක්ත මුහුම අඳින්න පුළුවන්. මේ මුහුම මේවට වඩා ස්ථායීතාවය කියලායි. මොකද ඒකට හේතුව සමස්ත බන්ධන ශක්තියෙන් අඩු වෙනවා. ඒ නිසා ස්ථායීතාවයෙන් වැඩි වෙනවා. මුහුමක් හදනවා නම් එතන ගොඩක් ස්ථායීතාවයක් පවතිනවා කියලා තේරුම් ගන්න. ඔයක පුතේ ඉතා සරලව කියන්න පුළුවන් විදිහට ඔබට මම මේ දේවල් කියලා දුන්නා. ලොකු විග්‍රහ කිරීමක් කරේ නැහැ. අවශ්‍ය දේ කෙටියෙන් කියලා දුන්නා. ඔබ ප්‍රැක්ටිස් වෙන්න. ඔබට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මොනවද කරන්න ඕන කොටස් තියෙනවා නම් Tamanට අවශ්‍ය තේරෙන්නේ නැති කොටස් තියෙනවා නම් වෙලාව වරන් කරන්න ඕන කොටස් මොනවා හරි තියෙනවා නම් ඒ සියල්ලම කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. ඒතකොට මට පුළුවන් ඔයගොල්ලෝට ඒවා ගන්නට වෙලාව වරන් තීර කොටසක් විදිහට කරන්නද නැත්නම් ප්‍රශ්න ඔස්සේ විතරක් කරන්නද ඒව තේරුම් කරලා ඔබට පුළුවන් දේ මම පැහැදිලිව කියලා දෙන්න. ඔබට අවශ්‍ය දේ මම පැහැදිලිව කියලා දෙන්න. ඔබ දක්වන කමෙන්ට් එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මොනවද ඉදිරිය කරන්න ඕන කියලා. ඒ නිසා මේක බලලා අනිවාර්යයෙන්ම ඔබ කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න. එතකොට මට පුළුවන් ඒකට අනුකූලව අදාළ වීඩියෝ ඉදිරිපත් කරන්න. මම මේක කරේ සාමාන්‍ය සරලම අපිටම ආවේනික මටම ආවේනික වෙච්ච ක්‍රමයක් ඔස්සේ නම් මේක කොහොමද ඉතා පහසුවෙන් සංප්‍රයුක්ත වීම ලොවිස් යුව අණුවල හැඩ ඒව කොහොමද අඳින්නේ කියලා තේරුම් ගන්න. මේක හොඳට බලලා මේක කෙටියෙන් කියලා දීලා තියෙනවා. හොඳට බලලා හොඳ ප්‍රැක්ටිස් එකක් හදාගෙන ඒ ඔස්සේ ගන්න හදමින් ඔබේ වැඩ ඉතා පහසු කරගන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්.